දරුවනේ අපි කතා කරගෙන හිටියේ පහුගිය වීඩියෝ එක තුළදී මේ ද්විතීක පරිවෘත්තජවල වැදගත්කම. අපි කිව්වා මේ ද්විතීක පරිවෘත්තජ ප්‍රධාන වශයෙන්ම ආරක්ෂාකාරී යාන්ත්‍රණයට, ආකර්ෂණීය වර්ණයක්, ගන්ධයක් ඇතිවීමට, ඒ වගේම විරුද්ධ ලිංගිකයින්ගේ ආකර්ෂණ ඇති වෙන්න හේතු වෙනවා කියලා. ඒත් අපි කිව්වා විශේෂයෙන්ම මේ ආරක්ෂාකාරී යාන්ත්‍රණයේදී සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම ක්‍රියාවලියක්. අපි ගත්තොත් මෙන්න මේ ශාකයක් තියෙනවා. මේ ශාකයක් මේ කඳ කෘමියෙකු සිදුරු කරනවා. එතකොට මෙන්න මෙයාගේ වහනය වෙන්න අධික ගන්ධය නිසා මෙන්න මේ කෘමියට ඉවත් වෙන්න සිද්ධ වෙනවා සමහරට. මේක එක්තරා ක්‍රමයක්. ආරක්ෂාකාරී යාන්ත්‍රණයක්. හැබැයි මේ කෘමියා ඉවත් වුනේ නැත්නම් මේ ගන්ධය තවදුරටත් වහනය වෙනවා. වහනය වෙලා මාංශ භක්ෂක කෘමියෙක්ට මේ සුවඳ යනවා. මාංශ භක්ෂකයා මොකද කරන්නේ? මේ සුවඳ දිගේ ඇවිල්ලා මෙන්න මේ ශාකයට හානි කරන කෘමියව ආහාරයට ගන්නවා. ශාකය ආරක්ෂා වීම සිද්ධ වෙනවා. ඊළඟට දරුවනේ අපි ගත්තොත් එහෙම මේ අනිත් දේ තමයි ශාක සිදුරු කරාට පස්සේ මේ ශාකයේ නිකුත් වෙන ගම් එහෙම නැත්නම් රෙසින ස්‍රාවය වෙලා සිදුරු වැහිලා ශාකය තිබ්බ පරිදි යථා තත්ත්වයට පත් වෙනවා. හරියට අපේ තුවාලයකට බෙහෙත් දැම්මම වගේ විශේෂයෙන්ම රබර් කිරි වල්ල පට්ට තව දිවුල් වලත් මේ දේ හොඳට දක්නට ලැබෙනවා. මොකද වෙන්නේ මේ ශාකය අර සතෙක් හානි කරොත් ඒ හානි කරපු ස්ථානය අපි ඇණයක් ගහලා බලන්නකෝ. ඒ තැනින් ගම් ඇවිල්ලා මොකද වෙන්නේ? ශාකය හදා ගන්නවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ ඔය ටර්පිනොයිඩ් සහ සගන්ධ තෙල් සහිත ශාක මේවා මේ අදාළ ශාකයට ආවේනික ගන්ධයක් ලබා දෙනවා. ඒ වගේම ක්වීනෝන සහ මැනන් ශාක වලට වර්ණයක් ලබා දෙනවා. එතකොට ටර්පිනොයිඩ් සහ ෆ්ලේවොනොයිඩ් මොකද වෙන්නේ? මේ ශාක කොටස් වලට ආවේනික රසයක් ලබා දෙනවා. මේ ෆ්ලේවොනොයිඩ් ඇවිල්ලා ෆ්ලේවර් එකක් කියන එකේ. හරි. රසයක්. හරි. එතකොට ටර්පිනොයිඩ් සහ සගන්ධ තෙල් ආවේනික ගන්ධයක් දෙනවා. ක්වීනෝන සහ මැනන් දෙනවා ශාක වලට වර්ණයක්. මේ ටර්පිනොයිඩ් සගන්ධ තෙල් මේ සගන්ධ කියන්නේ සගන්ධ කියද්දි තේරුණානේ. ගන්ධයක් දෙන්නේ මෙයාලා. ගන්ධයක් ආවේනික ගන්ධයක්. ඒ වගේම ක්වීනෝන සහ මැනන් ක්වීනෝන සහ මැනන් අපි ගත්තොත් එහෙම ශාක වලට වර්ණයක් ලබා දෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම ටර්පිනොයිඩ් සහ ෆ්ලේවොනොයිඩ් ශාක වලට රසයක් ලබා දෙනවා. මේ ෆ්ලේවර් කියන එක මතක තියාගන්න. ෆ්ලේවර් රයිට්. මේ සගන්ධ ගන්ධය. හරි රයිට්. මේව තමයි මේ වගේ වෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මේ ද්විතීක පරිවෘත්තජ ජීවියෙක්ගෙන් තවත් ජීවියෙකුට සිදු වෙන ආකර්ෂණයට හෝ විකර්ෂණයට සමහර දැන් මේ ආකර්ෂණය වගේම අනිත් පැත්ත තමයි පුතේ විකර්ෂණයක් සිදු වෙනවා. හේතු වන සංයෝග අපි කියන මේ පෙරමෝන නිපදවනවා කියලා. දැන් පෙරමෝනයක් ගත්තොත් එහෙම මේ පෙරමෝනය නිසා තමයි විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය වෙන්නේ. අපි දන්නවා මේ සමහර වෙලාවට ඔය මීමැස්සගේ රැජින
නිකුත් කරන පෙරමෝනය නිසා වටේ ඉන්න මීමැස්සු ටික ඔක්කොම එතනට ඇදීගෙන එනවනේ. ඉල්මැස්සා මොකද වෙන්නේ? ඉල්මැස්සගේ විකර්ෂණයක් සිද්ධ වෙන්නේ නේ. රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම මේ ද්විතීක පරිවෘත්තජ වලින් ශාක වලටයි සතුන්ටයි දෙගොල්ලටම විවිධ රස විවිධ ප්‍රයෝජන ගන්න පුළුවන්. එතකොට මේ පෙරමෝන මත තමයි තීරණය වෙන්නේ ආකර්ෂණය වෙනවද විකර්ෂණය වෙනවද කියන එක. හරි. දැන් හැම ජීවියක්ම මේ පෙරමෝන නිපදව ඉන්නේ නැහැ. හැබැයි බොහොමයක් ජීවීන්ගේ මේ දේ සිද්ධ වෙනවා. එතකොට අපි මේ ජීවි ව්‍යුහවල වෙනස්කම් ප්‍රයෝගික කරගෙන අධ්‍යයනයේ පහසුවට අපි මේ ද්විතීක පරිවෘත්තජ වර්ග තුනකට බෙදෙනවා. එකක් තමයි ටර්පිනොයිඩ් සහ සගන්ධ තෙල්, ෆීනෝල සහ පොලිෆීනෝල, අනිත් කෙනා ඇල්කලොයිඩ්. හරි. ඇල්කලොයිඩ්. ටර්පිනොයිඩ් සහ සගන්ධ තෙල්, ෆීනෝල පොලිෆීනෝල, ඇල්කලොයිඩ්. රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම මේ ටර්පිනොයිඩ් කියලා කියන්නේ. මේවා අපි කියනවා මේ අයිසොප්‍රිනොයිඩ් කියලා කියනවා. ටර්පිනොයිඩ් වලටම තව නමක් තමයි අයිසොප්‍රිනොයිඩ් කියලා කියනවා. අප දන්නවා මේ ද්විතීක පරිවෘත්තජ 60% විතර ටර්පිනොයිඩ්. මේකේ 60% විතර තියෙන සාමාන්‍ය තියෙන ද්විතීක පරිවෘත්තජ වලින් තියෙන මුළු සංඛ්‍යාවෙන් බොහෝ වෙලාවට 60%කට ආසන්න ප්‍රමාණයක් ටර්පිනොයිඩ් වෙනවා. විශේෂයෙන්ම මේ කාබන් පරමාණු 5කින් සමන්විත වෙන මේ අයිසොප්‍රීම් ඒකක විවිධාකාර සකස් වෙලා මේවා හැදලා තියෙනවා. හරි. විශේෂයෙන්ම දැන් ඔය කාබන්ලා මුළු 5කට ඇවිල්ලා රයිට් සමහරලාවට මේ විවිධ හැඩයන් මෙයාලා හදනවා මේ අයිසොප්‍රීම් ඒකක. දරුවනේ දැන් අපි කිව්වා මේ අයිසොප්‍රීනොයිඩ් කියලා කියනවා මේවට ලෝකයේ තියෙන ද්විතීක පරිවෘත්තජ 60% විතර ටර්පිනොයිඩ් කියලා කිව්වනේ. රයිට්. එතකොට මේවා මේ විශේෂයෙන්ම අයිසොප්‍රීම් ඒකක විවිධ ආකාරයට සකස් වෙලා තමයි මෙන්න මේ ටර්පිනොයිඩ් හැදලා කියලා කිව්වේ. රයිට්. එතකොට මේ ස්වභාවික රබර් එහෙම නැත්නම් අපි කියන මේ ලේටෙක්ස් මේ කොටසට අයිති වෙනවා කියලා. රයිට්. අපි බලමු. එතකොට අපි ගත්තොත් එහෙම මේ ටර්පිනොයිඩ් ගොඩට විශේෂයෙන්ම මේ සිට්‍රල් කුලේ ශාක ඒ වගේම මෙන්තෝල් කැම්ෆර් අපිට උදාහරණ විදිහට ගැනීමට හැකියාව තියෙනවා. හරි. එතකොට ඔබ ගත්තොත් එහෙම මේ රයිට්. ඔබට අපි ඉස්සෙල්ලා කිව්වා මෙන්න මේ අයිසොප්‍රීම් ඒකක තියෙනවා කියලා කාබන් 5ක් විතර එක මේ අපිට පේනවා මේ රයිට්. අයිසොප්‍රීම් ඒකක විවිධාකාර සකස් වෙලා තමයි තියෙන්නේ මේ සිට්‍රල් කුලේ කැම්පර් ඒ වගේම ස්වභාවික රබර් මේ රයිට්. එතන අපිට විශේෂයෙන්ම අය මේ ටර්පිනොයිඩ් ගොඩේ ගන්න පුළුවන් මේ අයිසොප්‍රීන් ඒකකයක් මේ තියෙන කාබන් 1 2 3 4 5යි. හරි. මේ කාබන්ලා 5ක් විවිධ ආකාරයට සැකසීලා තියෙන්න පුළුවන්. රයිට්. ඒතර ජෙර්නියෝලුත් ඔය කොටම අපිට ගන්න පුළුවන් ජෙර්නියෝල්. මේක කැම්පර්. තියෙනවා මේ කැම්ෆර් මෙන්තෝල් රයිට්. මෙන්තෝලුත් ඒ ගොඩේ. හරි. රයිට්. එතකොට සගන්ධ තෙල්. අපි දන්නවා මේ ශාක වලින් නිස්සාරණය කරන මේ ජලයත් එක්ක මිශ්‍ර නොවන වාෂ්පශීලී කාබනික සංයෝගයක් තමයි මෙන්න මේ සගන්ධ තෙල් කියලා කියන්නේ. මේ සගන්ධ තෙල් වල ලාක්ෂණික ගන්ධයට හේතු වෙනවා. ඉතින් ඇතරම මේක ජීව ක්‍රියාකාරීත්වය සඳහා බලපෑමක් කරන්න පුළුවන් ඊටාම කුඩා අණු. හරි. දැන් අපි දන්නා විවිධ විදිහට විවිධ සගන්ධ තෙල් නිස්සාරණයන් කරනවානේ. එතකොට විශේෂයෙන්ම මේකේ පොඩි ලක්ෂණයක් තමයි පොඩි ආවේනික වර්ණයක් ලක්ෂණ ගන්ධයක් එක්කම වාෂ්පශීලී ස්වභාවයක් දක්නට ලැබෙනවා. හරි. එතකොට මේවා මේ ජීව ක්‍රියාකාරීත්වය සඳහා මේ කියන්නේ කොටින්ම කිව්වොත් එහෙම තෙල් බෙහෙත් හදන්න මෙයාලව පාවිච්චි කරන ඉතාම විශාල වශයෙන්. විශේෂයෙන්ම ආයුර්වේදයේ තෙල් වල එහෙම පාවිච්චි වෙනවා. එතකොට දරුවනේ අපි ගත්තොත් එහෙම මේ සගන්ධ තෙල් නිස්සාරණය කරන ක්‍රම විවිධ ක්‍රම තියෙනවා. අපි බලමු තවදුරටත් මේ ගැන සාකච්ඡා කරමු.
දැන් අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම ආරක්ෂක බටය අපිට සාමාන්‍යයෙන් කරන්න පුළුවන් විවිධ ආසවන ක්‍රම තියෙනවා. හරි. එක ආසවනයක් තමයි මෙන්න මේ විදිහට හුමාල ආසවනය. හරි. මේක කරන විදිහ මම ඔබට පැහැදිලි කරන්නම්. right. අපිට ඉස්සරලා හදා ගන්න පුළුවන් හුමාල ජනකයක්. හරි. මේකෙදී කරන්නේ අපි සාමාන්‍යයෙන් මේ වගේ ෆ්ලාස්ක් එකකට අරගෙන අපි මේකට ජලය දානවා. එක්තරා මට්ටමකට අපි ජලය දානවා. අපි හිතමු මේකට මෙච්චරක් ජලය දැම්මා කියලා. අපි මොකද කරන්නේ? මෙන්න මෙයාගේ පොඩි බන්සන් බර්නර් එකක් අරගෙන මේක තියලා මෙයාගේ එළියට පොඩි බටයක් ගහනවා. හරි. පොඩි බටයක් ගහනවා. මේ බටේ ජලයේ ගිල් වෙන්න නෙමෙයි අපි ගහලා තියෙන්නේ. හරි. මේක රත් කරලා මේ බටය ජලයේ ගිල් වෙන්න නෙමෙයි අපි ගහලා තියෙන්නේ. එතකොට අපි මොකද කරන්න පුතේ? සමහරට තව මේකට දැන් මේක පුපුරන්න පුළුවන් නේ. හරි. දැන් මේකේ මෙන්න මෙහෙ ෆ්ලාස්ක් එකක් තියෙනවා. මේකට මම බටයක් ගහලා තියෙනවා. තව බටයක් ගහලා තියෙනවා මෙන්න මෙහෙම. මෙන්න මේ ආකාරයට. දැන් මේ බටේ ගහලා තියෙන්නේ මේක ආරක්ෂක බටයක්. ආරක්ෂක බටයක්. දැන් මෙන්න මේකෙන් කරන්නේ අපි හුමාලය ඉවතර රැගෙන යනවා. හුමාලය ඉවත් කිරීම. හරි. දැන් මම මේක රත් කරලා මගේ බලාපොරොත්තුව තමයි මෙන්න මේ ෆ්ලාස්ක්වෙන් හුමාලය හදාගන්නේ. දැන් මම මෙතන වහලා තියෙනවා. එළියට කිසි දෙයකට පිට වෙන්න බැරි වෙන්න. අවශ්‍ය නම් මට මෙතන උෂ්ණත්ව මානයකුත් තව අවශ්‍ය නම් මෙතනට උෂ්ණත්ව මානයකුත් අවශ්‍ය නම් දාන්න පුළුවන් මෙතනට. ජලය ගිලෙන්නේ නැති වෙන්න. මේක උෂ්ණත්ව මානයක්. දැන් මම මෙන්න මේ සම්පූර්ණ කෑල්ලට කියනවා හුමාල ජනකය කියලා. හුමාල ජනකය. මෙයාගේ සිද්ධ වෙන දේ තමයි හුමාලය නිෂ්පාදනය කරන එක. හරි. මේ වගේ ආකෘතියක් තමයි තියෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? අපිට ආසවනය කරන්න අවශ්‍ය දේ. තව මේ වගේම ෆ්ලාස්ක් එකක් තියෙනවා.
එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ ආකාරයට මම බටේ ගහලා තියෙනවා. තවත් ෆ්ලාස්ක් එකක් අරන් තියෙනවා. මේ ෆ්ලාස්ක් එක වටාඩි ෆ්ලාස්කුවක් තියෙනවා. අපි මෙන්න මෙතන රඳවනවා. අපිට ඔය කොළ හරි මොනවා හරි සගන්ධ තෙල් නිස්සාරණය කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය මේක අපි රඳවනවා. රඳවලා මොකද කරන්නේ අපි මෙතන බටයක් දා ගන්නවා. දැන් මොකද වෙන්නේ මෙතනින් හුමාලය පිට වෙනවා. මෙන්න මේ පිට වෙන හුමාලය මෙන්න මේ මත වැටීම සිද්ධ වෙනවා. මේකේ හුමාලය පිරෙනවා. හරි අපිට අවශ්‍ය නම් මෙන්න මෙතනට මෙන්න මේ ස්ථානයට තව පොඩි ටැප් එකක් වගේ දාන්න පුළුවන්. මේක දාන්න පුළුවන්. දැන් මෙතනින් හුමාලය යනවානේ පුතේ. මෙහෙම හුමාලය යනවා මෙතනට එනකම්. දැන් මෙතනින් මෙහෙම හුමාලය එළියට යද්දි මේ හුමාලය ඝනීභවණය වුණොත් මේ ඝනීභවණය වෙච්ච හුමාලය ඉවත් කරන්න හුමාලය ඉවත් කිරීමට මෙන්න මේ ටැප් එක දාලා තියෙනවා. පොඩි ටැප් එකක් වගේ දාලා තියෙනවා. හරි. දැන් ඔබට පේනවා. හරි. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේකේ අපි ඉහළින් තව බටයක් ගහලා තියෙනවා. හරි. මේ තිර මම ටැප් එක කිව්වේ. හරි. එතකොට මේකේ එතකොට මේකේ තව බටයක් ගහලා තියෙනවා. මේකේ කරන දේ තමයි අපි මෙන්න මේක අරගෙන අපිට මෙතනින් සිසිල් කරන්න පුළුවන්. කන්ඩෙන්සර් එකට හයි කරන්න පුළුවන්. හරිද? මේ කන්ඩෙන්සර් එකට හයි කරන්න පුළුවන්. මේ කන්ඩෙන්සර් එකදී මෙන්න සිද්ධිය තමයි මෙන්න මේ බටේ මැදී යනවා. හරි. මෙන්න මෙහෙම බටය මේ හුමාලය අරගෙන බටේ යනවා. මේක වටේ තියෙනවා මෙන්න මෙහෙම සිලින්ඩර් එකක්. අපි
එතකොට මේ කෙනා ගත්තොත් එහෙම මෙයාගේ විශේෂත්වය තමයි අපි දැන් කන්ඩෙන්සර් එකේදී කරන වැඩේ මෙන්න මෙහෙම. හිතන්නකෝ පුතේ කන්ඩෙන්සර් එකක් කියන එකක් පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙම කන්ඩෙන්සර් එකක් ගත්තොත් මේක මැද පුතා බටයක් යනවා. දැන් මෙන්න මේකේ තව චූටි බට දෙකක් තියෙනවා මෙන්න මෙහෙම. හරි. මේක පොඩ හරවන්න මේ කන්ඩෙන්සර් එක. හරි. දැන් මෙන්න මේකෙන් අරයි යන්නේ මැද එකෙන් අරයි යන්නේ හුමාලය. මේක හරහා යන්නේ හුමාලය. හුමාලය අරයි යද්දි මේ මැද බටේ තමයි හුමාලය යන්නේ. මේ බටේ වගේ නිකන් පෑන් බටයක් වගේ කියලා හිතා ගන්න. මේ බටේ වටේට තව ආවරණයක් තියෙනවා. දැන් මම මෙන්න මේකට වතුර පිරෙව්වොත් මම වතුර පුරවන්නේ මෙතනින්. මේ පැත්තට තමයි වතුර ඉන් කරන්නේ. මේ පැත්තට වතුර ඉන් කරද්දි මොකද වෙන්නේ? මේක ක්‍රමානුකූලව මෙහෙම පිරෙනවා. මෙහෙම ගිහින් මෙහෙම පිරෙනවා. පිරিলা මෙතනින් වතුර අවුට් වෙනවා. අවුට් වෙනවා. දැන් මම දිගට වතුර දෙනවා මේ පැත්තෙන් වතුර අවුට් වෙනවා. එතකොට මෙන්න මේ මැද තියෙන බටය මෙන්න මේ මැද තියෙන බටේ හුමාලය මොකද වෙන්නේ හුමාලය? සිසිල් වෙනවා. සිසිල් වෙලා මෙන්න මෙතනින් අපිට අදාළ නිස්සාරණය කරන්න යන ද්‍රවයේ අපිට බිඳු බිඳු වෙනවා. මේ පැත්තේ හුමාලය ඉන්නේ මෙතන ද්‍රව බවට හුමාලය පත් කරනවා. හැබැයි වතුරම මේ පැත්තෙන් දුන්නාම මොකද වෙන්නේ පුතේ? මේ කන්ඩෙන්සර් එක සම්පූර්ණ පිරලා මෙතනින් එළියට යන්නේ. හැබැයි මම ඔය වැඩේ මෙහෙම කරා නම් එහෙම ඔන්න දැන් මේකේ වතුර නැහැ කියලා හිතන්නකෝ. මම මේ පැති දෙක මාරු කරනවා. මාරු කරලා තිබ්බනම් මොකද වෙන්නේ? මම මේ පැත්තෙන් වතුර දැම්මොත් මෙතනින් එන වතුර මෙතනින් බහලා යයිනේ. නැතුව මේක පිරෙන්නේ නැහැනේ පුතේ. මේක පිරෙන්නේ නැහැනේ. රයිට්. අපි ඕකට මෙන්න මෙහෙම කියනවා. අපිට ඕක මෙන්න මෙහෙම කියන්න පුළුවන්. මේ පහලින් වතුර ඇතුල් කිරීමේදී හුමාලය රැගෙන යන බටයේ වැඩි පෘෂ්ඨ වර්ගඵලයක් සමග ජලයේ ගැටි හුමාලය ඝනීභවන ක්‍රියාව හොඳින් සිද්ධ කරවන්න තමයි අපි පහලින් කන්ඩෙන්සරේට වතුර ඇතුල් කරන්නේ. මේකට කන්ඩෙන්සරේ කියලා කියන්නේ. මොකද පුතේ හේතුව කන්ඩෙන්සරේට පහලින් ජලය ඇතුල් කිරීමේදී කන්ඩෙන්සරේට පහලින් ජලය ඇතුල් කිරීමේදී එය හුමාලය රැගෙන යන බටේ සමග වැඩි ශේෂ්ත්‍රඵලයක් ගැටි හුමාලය ඝනීභවන ක්‍රියාව හොඳින් සිදු කරයි. පහලින් ජලය ඇතුල් කිරීමේදී සම්පූර්ණ කන්ඩෙන්සරේ ජලයෙන් පිරි හුමාලය රැගෙන යන බටේ සමග වැඩි ශේෂ්ත්‍රඵලයක් ගැටි හුමාලය ඝනීභවනය වන ක්‍රියාව හොඳින් සිදු කරයි. ඒකට තමයි අපි මේ පහලින් ජලය ඇතුල් කරන්නේ. එහෙනම් මම මට දැන් ඔන්න මෙතන මෙහෙම අයින් කරලා මේකම දැම්මත් බොහොම හොඳයි වගේ. ටික හොඳට තියෙනවා මෙතන. අපිට ඕන
මේ හිමාලය අරන් යනවා අපිට මෙතනින් මේ වගේ තියලා අපිට හැකියාවක් තියෙනවා මෙන්න මේ එකතු වෙන ද්‍රවය එකතු කරන්න. දැන් මොකද වෙන්නේ? මෙන්න මේකට හිමාල ජනකය කියලා කියනවා. මේ හිමාල ජනකයේ දී සිද්ධ වෙන දේ තමයි හිමාලය නිපදවනවා. මෙන්න මේ බටේ ගහලා තියෙන ආරක්ෂක බටය යම්කිසි හේයකින් රස්නේ වැඩි වෙද්දී මෙන්න මේ වටාඩි ප්ලාස්කුව තුල පීඩනය වැඩි වෙලා ගියොත් මෙන්න මෙයා තුල පීඩනය වැඩි වෙලා ගියොත් මෙන්න මේ ජලය ජල වාෂ්ප මේ ජලය දැන් මේ ජලය මේ බටේ ගිල්ලලා තියෙන්නේ. මෙන්න මේ ආරක්ෂක බටය මෙන්න මේ රෝස පාට ආරක්ෂක බලය මේ ජලය ගිල්ලලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ බටය දිගේ ජලය එළියට ගිහිල්ලා මෙන්න මේ වටාඩි ප්ලාස්කුව පිපිරීම නවතිනවා. මොකද්ද පුතේ? මෙන්න මේ ආරක්ෂක බටේ ප්‍රයෝජනය මොකද්ද? ආරක්ෂක බටේ ප්‍රයෝජනය තමයි යම් හේකින් උෂ්ණත්වයේ ඉහළ යාම නිසා වටාඩි ප්ලාස්කුව තුල පීඩනය ඉහළ ගියොත් ඒ පීඩනය පාලනය කිරීමට මේ වටාඩි ප්ලාස්කුව තුල ඇති ජලය කොටසක් ඉවත් වෙලා ගිහිල්ලා මේක පිපිරීම වළක්වනවා. හරි. ඒ නිසා මෙන්න මේ බටේ ගිල්ලලා තියෙන්නේ. හැබැයි උඩ බටේ තියෙන උඩින් තියෙන්නේ. ඇයි හේතුව? මට උඩ බටේ එළියට ගන්න ඕනේ ජලයේද හිමාලයේද? හිමාලය. එහෙනම් හිමාලයේ තියෙන උඩ හිමාලය එළියට ගන්න. එතකොට මම උෂ්ණත්වය මනින්නේ හිමාලයේ. ඒ නිසා උෂ්ණත්ව මානයත් උඩ තියෙන්නේ. එතකොට මේකෙන් යන හිමාලය අපි නිස්සාරණය කරගන්න අවශ්‍ය සගන්ධ තෙල් සහිත කියන්නේ සගන්ධ තෙල් නිස්සාරණය කරන්න අවශ්‍ය දෙහි කොළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොහොඹ කොළ වෙන්න පුළුවන්. කුරුඳු වෙන්න පුළුවන්. මේ අදාළ ද්‍රව්‍ය මත වැටෙන්න සලක්වනවා. සලස්වුවම මොකද වෙන්නේ? මේකේ වාෂ්පය මෙන්න මේ බටේ දිගේ යනවා. අපි මේ බටේ දිගේ යන හිමාලය ඝනීභවනය කරන්න අපි මේ පල්ලෙහි ජලය දීලා එළියට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මම පහලින් ජලය දීලා ඉහළින් එළියට ගද්දී සම්පූර්ණ කන්ඩෙන්සරෙම හොඳින් ජලයෙන් පිරීලා රැගෙන එන හිමාලයෙන් වැඩි කොටසක් ජලය සමග ගැටලා හිමාලය ද්‍රවයට පත්වීමේ ක්‍රියාවලිය නැත්නම් හිමාලය ඝනීභවනයේ ක්‍රියාවලිය හොඳින් සිද්ධ කරනවා. රයිට්. අපිට මේ ආකාරයට විශේෂයෙන්ම විවිධ තෙල් වර්ග නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි ගත්තොත් එහෙනම් මේ සගන්ධ තෙල් තියෙන සංයෝග විශේෂයෙන්ම මේ සිනමික් සහ මිරිස්ටික් කියන ආම්ලික සංයෝග තියෙනවා. මොනවද පුතේ? සිනමික් සහ මිරිස්ටික් කියන ආම්ලික සංයෝග. ඒ වගේම ඇල්ඩිහයිඩ කාණ්ඩ සහිත කට්ටිය මේ ඇල්ඩිහයිඩ C ද්විත්ව බන්ධන O H කාණ්ඩ සිට්‍රල් සිට්‍රොනෙල් සිනමැල්ඩිහයිඩ් මේක සිට්‍රොනෙලෝල් කියලාත් කියන වෙලාවල් තියෙනවා. හරි. සිට්‍රල් සිට්‍රොනෙලෝල් කියලාත් කියනවා සිට්‍රොනෙලල් කියලාත් කියනවා සිනමැල්ඩිහයිඩ්. මේවා ඇල්ඩිහයිඩ සහිත සගන්ධ තෙල්. එතකොට අපිට ඇල්කොහොල් විශේෂයෙන්ම ඕල් කියලා ඉවර ජෙරනියෝල් මෙන්තෝල් ටර්පෙනියෝල් ඕල් කියලා ඉවර වුණ කට්ටිය මෙයාලා මේ ඇල්කොහොල් කට්ටිය ඉවර වෙන්නේ ඕල් කියලා. හරි. මේ ටර්පින් අල්නයින් වලින් ඉවර වෙනවා. මේ ලිමොනින් පයිනින් කැම්පින් මේ ටර්පින් කියන කට්ටිය ටර්පින් කියලා මේක ලිමොනින් පයිනින් කැම්පින් අර නිකන් ෆෙනෑන්ඩු ප්‍රනාන්දු වෙන්නේ සිංහලට වෙද්දී අන්න ඒ වගේ මේක මේ ටර්පින වෙලා තියෙනවා සිංහලට එද්දී. මෙයාලා අල්ලන ලිමොනින් පයිනින් කැම්පින් මෙයාලා ටර්පින්. එස්ටර සංයෝග ඔබට මතකයි එස්ටර නේද? රයිට්. මේ එස්ටර සංයෝග අපි ගත්තොත් බෙන්සෝ 8 මේ ඇසිඩ් 8 මේ එස්ටර ඉවර වෙන්නේ පුතේ 8 වලින්. ඔබට මම මේ ක්‍රියාකාරී සංයෝගය අර්ථේ එස්ටර සංයෝග කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක පැහැදිලි කරා. බෙන්සෝයේට්, ඇසිටේට්, සැලිසිටේට් මේ 8 කියලා තමයි ඉවර වෙන්නේ. ඒ වගේම හයිඩ්‍රෝකාබන් විදිහට තියෙන සගන්ධ තෙලුත් තියෙනවා. විශේෂයෙන්ම සයිමෙන්සා මයිසින්. රයිට්. හයිඩ්‍රෝකාබන් තියෙනවා.
හරි. එතකොට ෆීනෝල් තියෙනවා පුතේ. ඉයුජිනෝල් සහ තයිමෝල් කියන කට්ටිය අපි දන්න ෆීනෝල් එකක් ගත්තොත් එහෙම මෙයාගේ කොහේ හරි මෙතන හරි එනතන මෙතන හරි කොහේ හරි එක තැනක OH කාණ්ඩයක් තියෙනවා. කීටෝන කියන කෙනා C ද්විත්ව බන්ධන O මේ දෙපැත්තේ CXHY කෙනෙක් ඒ කියන්නේ කාබන්ට සම්බන්ධ දාම තියෙනවා නම් අපි ඒකට කියනවා කීටෝන කියලා. විශේෂයෙන්ම මේ කැම්ෆර් කාවෝන් සහ මෙන්තෝල් දෙන්න අයිති වෙනවා මෙන්න මේ කීටෝන කොටට. හරි. කීටෝ කැම්ෆර් කාවෝන් සහ මෙන්තෝල් කීටෝන කොට අයිති වෙනවා. දරුවනේ දැන් අපි කතා කරගෙන හිටියා මේ සගන්ධ තෙල් වල අණු සංයෝග. දැන් අම්ල ගත්තොත් ෆිනමික් මිනිස්ටික් ගැන කතා කරා ඇල්ඩිහයිඩ් වල කාණ්ඩේ තියෙන මෙන්න මේ වගේ කෑල්ලක් තියෙනවා මෙයා කොහේ හරි. විශේෂයෙන්ම සිට්‍රල්, සිට්‍රොනෙඩාල් ඊට පස්සේ සිනමැල්ඩිහයිඩ් මේ සිට්‍රොනෙනෝල් කියලාත් කියනවා අපි. ඒතර ඇල්කොහොල් ගත්තොත් එහෙම මේ වගේ කෙලවරේ OH කාණ්ඩයක් තියෙනවා. OH කාණ්ඩයක් තියෙනවා. right? Geraniol, menthol, right? Terpineol, right? ඉතින් මේ ටර්පින කාණ්ඩ ගත්තොත් එහෙම ලිමොනින්, පයිනින් සහ කැම්පීන් මේවලා මේ ටර්පින් අල්ඩහයිඩ් වලින් ඉවර වෙනවා, නීන් වලින් ඉවර වෙනවා. එස්ටර් ගත්තොත් එහෙම 8 ප්‍රත්‍යයෙන් බෙන්සෝයේට්, ඇසිටෝයේට්, සැල්සියේට් අපි ගත්තොත් එහෙම මේ එස්ටරයක් C ද්විත්ව බන්ධන O මේ දෙපැත්තේ කාබන් හයිඩ්‍රජන් දාමයක් තියෙනවා මේ පැත්තේ කාබන් හයිඩ්‍රජන් දාමයක් තියෙනවා. ඒ වගේම හයිඩ්‍රෝකාබන් සයිමේන් මයිසින් වගේ කට්ටේ ඉන්නවා. එතන අපි ෆීනෝල ගත්තොත් එහෙම බෙන්සීන් වල OH කැලලක් සම්බන්ධ වෙලා තියෙනවා. ඉයුජිනෝල්, තයිමෝල්. එතන අපි කීටෝන ගත්තොත් කැම්ෆර්, කාවෝන්, ඒ වගේ මෙන්තෝල් අපිට ගන්න පුළුවන් ෆීනෝල විදිහට. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මේ ඉයුජිනෝල්. මේ ඉයුජිනෝල් අපිට ගන්න පුළුවන් තැනක් තමයි මේ කරාඹු නැටි කියලා කියන්නේ. අපි ප්‍රැක්ටිකල් එකකුත් කතා කරනවා මේ කරාඹු නැටි වලින් ඉයුජිනෝල් නිස්සාරණය කරන්නේ කොහොමද කියලා. right. එතකොට අපි ගත්තොත් එහෙම මේ ඉයුජිනෝල් කියන කෙනා අපි කිව්වා බලන්න මේ ඉයුජිනෝල් අපිට ෆීනෝලයක් කියලා. එතකොට මේ මෙන්න මේ දැක්කද බෙන්සීන්ට OH කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා ඉයුජිනෝල්. හරි. එතකොට මේ ජෙරනියෝල් මේක ඕල් කෙනෙක් ඇල්කොහොලයක් මේ පැංගිරි තෙල් වල තියෙනවා මේ OH කාණ්ඩයක් සම්බන්ධ ඕල් කෙනෙක් පැංගිරි තෙල් වල තියෙන ජෙරනියෝල්. එතකොට සිනමැල්ඩිහයිඩ් අපි දන්නවා මේ කුරුඳු පොතු වල මේක ඇල්ඩිහයිඩයක් මේ අපි මේ සිනමැල්ඩිහයිඩ් ගත්තොත් මේ කුරුඳු පොතු වල අපිට සිනමැල්ඩිහයිඩ් දක්නට ලැබෙනවා. එතකොට අපිට කුරුඳු වලින් අපි ගන්න කුරුඳු තෙල් කියන්නේ ඒ කියන්නේ ගොඩක් වෙලාවට තියෙන මේ සිනමැල්ඩිහයිඩ් තමයි කුරුඳු තෙල් වල තියෙන්නේ. එතකොට මේ සිට්‍රොනෙනෝල් මම කිව්වා අර ඉස්සර සිට්‍රොනෙනෝල් දැන් මෙයා ගත්තොත් මේ රෝස තෙල් වලින් ගන්න රෝස් ඔයිල් එක විශේෂයෙන්ම ඔය එයාර් ෆ්‍රෙෂ්නර් තියෙන්නේ. ඔය එයාර් ෆ්‍රෙෂ්නර් වල එහෙම ගොඩක් දක්නට ලැබෙනවා මෙන්න මේ සිට්‍රොනෙනෝල්. right. අපි දැන් කතා කරන්න යන්නේ දරුවනේ මේ තේ කොළ වලින් කැෆේන් නිස්සාරණය කරගන්න. දැන් අපි ගත්තොත් එහෙම තේ කියන කෙනාගේ තියෙන ප්‍රධාන සංඝටකයක් තමයි කැෆේන් කියන කෙනා. කැෆේන් කියන්නේ ද්විතීක පරිවෘත්තජයක්. මෙයාව නිස්සාරණය කරන එක ටිකක් අමාරු කාර්යයක්. හේතුව තමයි මේ කැෆේන් වලට අමතරව තේ කොළ වල ඔය ටැනින් මැනන් වගේ වෙනත් ද්විතීක පරිවෘත්තජ දක්නට ලැබෙනවා. එතකොට මේ තේ කොළ වල තියෙන අපද්‍රව්‍ය අයින් කරලා අපිට සංසුද්ධ කැෆේන් ලබා ගැනීම තමයි මෙන්න මේ පරීක්ෂණයේ අරමුණ වෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙනම් මේ වැඩේට අපි ගන්නවා තේ කොළ ග්‍රෑම් 12ක් විතර ගන්නවා. විශේෂයෙන්ම මේ අපිට පුඩිලයක් හේතුව තමයි මේවා ද්‍රාවණ වැටෙන්න නැති වෙන දාගන්න. ඒ වගේම තේ පෙරණයක් ජල දූෂණ පොම්පයක්. ඒ ජල චූෂණය කරනවා කියන්නේ මොකද පුතේ?
අපිට ජලය අයින් කරන්න පුළුවන්. පෙරහන් කඩදාසි. විශේෂයෙන්ම මේ පෙරහන් කඩදාසි වලදී අපිට හැකියාව තියෙනවා අපද්‍රව්‍ය පෙරලා ද්‍රව්‍ය විතරක් අයින් කරන්න. ඝන කොටස් වෙන් කර ගන්න. රයිට්. මේ දුම් කූඩුවකින් මොකද සිද්ධ වෙන්නේ? අපි ගත්තොත් එහෙම දුම් කූඩුවක් ගත්තොත් මේ දුම් කූඩුවකින් සිද්ධ වෙන දේ තමයි දරුවනේ දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම බීකරයකින් හරි මොකක් හරි දෙයකින් රත් කරන දෙයකින් අපි රත් කරන දෙයකින් දුම් පිට යනවා කියලා. මෙන්න මේ දුම් ඉවත් කිරීම සඳහා පොඩි එක්සෝස් ෆෑන් එකක්. හරි. මෙන්න මේ දුම් මෙතනින් ඉවත් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි දන්නා මේ ඩයික්ලෝරෝ මෙතේන් කියන කෙනා පුතේ වාෂ්පශීලී කෙනෙක් මේ. මෙන්න මේ ඩයික්ලෝරෝ මෙතේන්. හරි. CH2 Cl2 මේක වාෂ්පශීලී. තර මේ වාෂ්පශීලී කෙනෙක්ගේ දුම හිතන්න දැන් මම මෙයාව රත් කර කර ඉන්නවා බන්සන් දැල්ලකින්. මේ දුම මෙතනට වැදුනොත් මොකද වෙන්නේ? මේ පද්ධතියම ගිනි ගන්න පුළුවන් නේ. ඒ නිසා මෙන්න මේ ඩයික්ලෝරෝමෙතේන් වාෂ්ප අයින් කරන්න තමයි අපි දුම් කුඩුව පාවිච්චි කරන්නේ. මම ඉස්සරහදී කියන්න කොහොමද මේ කාර්යය කරන්න කියලා. එතකොට අපි ස්වභාවික ප්‍රභවයකින් ද්විතීක පරිවෘත්තය වෙන් කර ගැනීම සහ පිරිසුදු කර ස්ථිරව හඳුනා ගැනීම කියන සංකල්පය තමයි කරන්න යන්නේ. මම ඉස්තරලම මේ ආසුත ජලය අරගෙන මේ ආසුත ජලයට අපි දානවා මේකට දානවා අපි එතන මේක ජල භාජනය කියලා. මෙන්න මේ ජල භාජනයට අපි දානවා සෝඩියම් කාබනේට්. මේකට අපි දානවා NO2CO3. දාලා අපි මොකද කරන්නේ? මෙන්න මෙයාව රත් කරනවා. නිකම්ම රත් කරන්නේ අපි සාමාන්‍යයෙන් වීදුරු කූරක් අරගෙන මෙන්න මේ වීදුරු කූරකින් වගේ අපි මෙයාව රත් කිරීම සිද්ධ කරනවා. මෙයාව මෙහෙම හොඳට වීදුරු කූරක් වගේ අරගෙන මේ කූරකින් රත් කිරීම කූරු ගෑම සිද්ධ වෙනවා. හරි. එතකොට දැන් මේ සෝඩියම් කාබනේට් නොපෙනී යනතුරු අපි හොඳට රත් කරනවා. මේකේ සෝඩියම් කාබනේට් ටිකක් දිය වෙන්න හොරයි. ඒ නිසා අපි හොඳට මෙයාව කලවම් කර සම්පූර්ණයෙන්ම මේ සෝඩියම් කාබනේට් මේ ආසුත ජලය තුර දිය කර ගන්නවා. එතකොට හරි. දැන් අපිට පේනවා මේ සෝඩියම් කාබනේට් කුඩ රයිට් බීකරයක් තියෙනවා බන්සන් 1000ක් තියෙනවා. මෙයාව ග්‍රෑම් 10ක් මේකට දානවා. දැන් අපි මොකද කරන්නේ? මේකට දානවා තේකොළ ග්‍රෑම් 12ක් විතර. සාමාන්‍යයෙන් මේ ඩයි කරපු තේකොළ ගන්න නැතුව අපිට වඩාත් යෝග්‍යයි ටිකක් උසස් වර්ගයේ අමිශ්‍ර තේ ගන්න පුළුවන් නම්. අපි තේකොළ මේකට දාලා විනාඩි 30ක් විතර රත් කරනවා. හරි. අපි විනාඩි 30ක් විතර මේක රත් කරනවා. හරි. විනාඩි 30ක් විතර රත් කරද්දී අපි අනිවාර්යයෙන්ම මේ දැල්ලේ පරිස්සම් වෙන්න ඕනේ. අපි මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 90ක් 95ක් අතර ප්‍රමාණයක පවත්වා ගන්න ඕනේ. මේට වැඩි උෂ්ණත්වය වැඩි වුණොත් මොකද වෙන්නේ? පළවෙනි දේ තමයි මේ තේ ද්‍රාවණය නටනවා නේ. සෙල්සියස් අංශක 100 එකෙන් නටනවා. නටලා මේකෙන් එළියට මේ තේ කොළ එහෙම යන්න පුළුවන් නේ. මේකෙන් එළියට තේ කොළ යන්න පුළුවන්. දෙවෙනි දේ තමයි සමහරක් වෙලාවට මේ තේවල තියෙන බන්ධන බිදිලා රයිට් තේවල බන්ධන බිදිලා අපි බලාපොරොත්තු වෙන සංයෝගය ගන්න බැරි වෙන්න පුළුවන්. දැන් උෂ්ණත්වය ඕන්ට වැඩි වෙනොත් පුතේ මොකද වෙන්නේ? බන්ධන විඝටනය වෙනවා කියලා අපි අහලා තියෙනවා නේ. ඒක නිසා අපි සාමාන්‍ය මේක සෙල්සියස් අංශක 90 95 ප්‍රමාණයකට පවත්වා ගත්තාම ජලය නටලා වාෂ්ප වෙන්නේත් නැහැ. මේකේ බන්ධන බිඳීමේ අවදානමකුත් නැහැ. ඒ සඳහා අපිට දැල්ල නිසි පරිදි සැකසීම කරන්න වෙනවා. එහෙනම් දැන් අර සෝඩියම් කාබනේට් දිය වෙච්ච ද්‍රාවණයට මම දානවා තේකොළ. සෝඩියම් කාබනේට් දිය වෙච්ච ද්‍රාවණයට මම මොනවද දාන්නේ පුතේ? තේකොළ දානවා. හරි. එතකොට තේකොළ දාලා අපි දැන් තේ එකක් හදනවා වගේ මේක හොඳටම කූරු ගන්නවා. හරි. අපි කූරක් අරගෙන මේක හොඳට කලවම් කරනවා. දැන් එතකොට මට මේ තේකොළ වෙනට තව ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා.
තව කවුද ගන්න පුළුවන්? තේ කොළ වෙනුවට ගන්න පුළුවන් තව කෙනා කවුද? කෝපි කුඩු. කෝපි ගන්න පුළුවන් තේ කොළ වෙනුවට මේ වගේට ගන්න පුළුවන් තව කෙනෙක් තමයි කෝපි කියන කෙනා. හරි. එතකොට මම මේක රත් කරගෙන යනවා. පුතේ තේ හරි කෝපි හරි මේ වැඩේට ගන්නෙ. අපි තේ වලින් තමයි කෝපි කැෆේන් නිස්සාරණය කරන්න යන්නේ. දැන් ඔය කැෆේන් වල තියෙන ලක්ෂණයක් තමයි ඔය කැෆේන් බිව්වට ඇඟට ආවට පස්සේ පොඩි උත්තේජනයක් එනවා නිකන් ඇඟට පොඩි කික් එකක් එනවා කියලා කියන්නේ. ඒ කියන්නේ පොඩි ප්ලේට් එකක් බිව්වට පස්සේ ඇඟට නිකන් පොඩි ෆිට් එකක් එන්නේ. හරි උත්තේජනයක් වෙනවා මේ කැෆේන් නිසා. දැන් අපි මොකද කරන්නේ? මේ තේ ද්‍රාවණය චුට්ටක් නිවෙන්න දෙනවා. හරි. නිවෙන්න දෙනවා සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 50ක් විතර වෙනකම්. එහෙම නැතුව අපි අර සෙල්සියස් අංශක 90ෙම තියාගෙන මේ තේ ද්‍රාවණය පෙරන්න ගියොත් එහෙම පුතේ මොකද වෙන්නේ? ඔව් තේ ද්‍රාවණය පෙරන්න ගියොත් එහෙම අපි අර උෂ්ණත්වයේම තියාගෙන අපිට සිද්ධ වෙනවා අත පුච්ච ගන්න. ඒක තමයි ඇත්තටම කාරණේ මේ කාම උෂ්ණත්වයකට 50ට විතර සිසිල් කරන්න. ඊට පස්සේ මම දැන් මේ තේ පෙරද්දී තේ කොළ අයින් වෙනවා. විශේෂයෙන්ම ඔය ටැනින් මැනන් වගේ ද්‍රව්‍ය තිබ්බනම් ඒවත් කාබනේට් විදිහට මොකද වෙන්නේ? අවක්ෂේප වෙලා තියෙන්න ඇති. ඒවත් මෙන්න මේ පෙරනද්දී මේ පෙරහන් කඩදාසිය තුල ඉතුරු වෙනවා. මේක ඉතුරු වෙනවා පුතේ. මොනවාද ඉතුරු වෙන්නේ? තේ කොළ ඉතුරු වෙනවා. මේ වගේ කාබනේට විදිහට අවක්ෂේප වෙලා මේවා ඉතුරු වෙනවා. දැන් අපි මේක තද පැහැදිලි ද්‍රාවණයක් නිකන් තේ එකක් වගේ තියෙන්නේ. අපි මේව කාම උෂ්ණත්වයට සිසිල් කරනවා. පුතේ දැන් මම ඊළඟට කරන්න යන්නේ මෙන්න මේ ද්‍රාවණයට ඩයික්ලෝරෝමෙතේන් දාන්න. රස්නේ පිටින් ඩයික්ලෝරෝමෙතේන් දැම්මොත් එහෙම මොකද වෙන්නේ? ඩයික්ලෝරෝමෙතේන් ටික වාෂ්ප වෙලා යනවා. ඒක නිසා මේ වාෂ්පශීලී ඩයික්ලෝරෝමෙතේන් සිසිල් වෙන්න මේ ඩයික්ලෝරෝමෙතේන් දාන්න ඉස්සරලා අපි මේ තේ ද්‍රාවණය සිසිල් කරනවා. හරිද? දැන් මම මේ පරීක්ෂණය සඳහා ගන්නේ සිසිල් වෙච්ච මොනවාද? ඔය ටැනින් මැනල් වගේ ද්විතීක පරිවර්තන ජීවත් කරපු දූවිලි වගේ අංශු තිබ්බන ඒවත් ඉවත් කරපු තේ කොළ. හරි. එතකොට මම මොකද කරන්නේ? මේකට ඩයික්ලෝරෝමෙතේන්. ඩයික්ලෝරෝමෙතේන්ගේ සූත්‍රය මොකද්ද පුතාලා? ඩයික්ලෝරෝමෙතේන් අපි කෙටියෙන් කියනවා DCM කියලා. මෙයාගේ විද්‍යාත්මක නාමය තමයි CH2Cl2. දැන් මම ළඟ තිබ්බා මේ ඩයික්ලෝරෝමෙතේන් මිලිලීටර 45. මිලිලීටර කොච්චරක් තිබ්බද? 45. මේ 45 මම කඩනවා කොටස් තුනකට. 15යි මිලිලීටර 15යි මිලිලීටර 15යි මිලිලීටර විදිහට කොටස් තුනකට කඩනවා මම. එතකොට මොකද කරන්නේ? මම කඩලා මෙන්න මේ බේරුම් පුණිලයක් අරගෙන මේ බේරුම් පුණිලයට දානවා. රයිට්. නැත්නම් මම ඉස්සෙල්ලාම කරන්න පුළුවන් මෙන්න මෙහෙම වැඩක්. දැන් ඕන්න මල් ළඟ තියෙන බීකරයක්. මේ බීකරේ තියෙනවා කළු පාට තේ. කළු පාට තේ තියෙනවා. මේකට මම ගන්නවා රයිට්. මගේ ඩයික්ලෝරෝමෙතේන් ටික කඩා ගන්නවා කොටස් තුනකට. මේක CH2Cl2 මේක CH2Cl2 දෙක මේක CH2Cl2 තුන. මම මෙන්න මේ ද්‍රාවණය ඉස්සරලා මේකට දානවා. පැහැදිලිද? මෙන්න මේ ද්‍රාවණය මම මෙයාට දානවා. දාලා මොකද කරන්නේ? මේක දානවා. දැන් මේකේ තියෙන මොනවද පුතේ? දැන් මේකේ තියෙන්නේ තේ සහ ඩයික්ලෝරෝමෙතේන්. අපි මෙයාව දානවා බේරුම් පුණිලයකට. හරි. අපි මේක දානවා බේරුම් පුණිලයකට.
දැන් මේ අඳුරු පැහැති ද්‍රාවණය දානවා බේරුම් පුණියට. දාලා මේක අපි ක්‍රමානුකූලව මෙන්න මෙහෙම හිමීට කලවනවා. ඔය වගේ පොඩ්ඩක් හිමීට කලවනවා. මේක මම මෙහෙම වේගයෙන් කරගොත් එහෙනම් මොකද වෙන්නේ? වේගයෙන් කැලතුවොත් පුතේ මං ඉස්සලා ස්ලයිඩ් එකේ කියපු විදිහට මේකේ පෙන ඇති වෙලා පෙන සහිත තාවිලෝදයක් හැදෙනවා. මේ තේ වල තම මෙහෙම හොඳට හයියෙන් කලවම් කරොත් තේ වල පොඩි තෙල් තට්ටුවක් හැදෙනවා නේද පෙනත් එක්ක? හරි. එහෙම නිසා අපි දැන් මේක අපි මේ බේරුම් පුණිරේට දාලා මේව ක්‍රමානුකූලව මේක හිතන බේරුම් පුණිරේ මෙහෙම කියලා මේක මෙහෙම ඔන්න ඔය වගේ ක්‍රමානුකූලව තමයි කලවම් කරන්නේ. හරි. නැතු මෙන්න මෙහෙම හොල්ලන්නේ එහෙම නැහැ. හෙල්ලුවොත් මොකද වෙන්නේ? පෙන සහිත තෛලෝදයක් හැදෙනවා. පෙන සහිත තෛලෝදයක් හැදලා පරීක්ෂණ ප්‍රතිඵල විකෘති කරනවා. හරි. එහෙනම් ඔන්න මම දැන් මේකට තේසා ඩයික්ලෝරෝමෙතේන්ගේ 45ක් තිබ්බා. තේත් එක ඩයික්ලෝරෝමෙතේන්ගේ 45 කීයක්ද පුතේ ගත්තේ? 15ක් අරගෙන මෙහෙම කලවම් කරා. දැන් මම ටික වෙලාවකින් මේක තිබ්බට පස්සේ මට පේනවා මෙන්න මේක ස්තර දෙකකට වෙන් වෙනවා කියලා. අපිට මේක ස්තර දෙකකට වෙන් වෙනවා. හරි මෙහෙම ස්තර දෙකකට වෙන් වෙනවා. මම කිව්වා මේ බේරුම් පුණිලේ මෙන්න මේ පල්ලෙහා ටැප් එකක් තියෙනවා. මේකේ උඩ පොඩි බට කෑල්ලක් තියෙනවා. මට මෙන්න මේ ටැප් එකෙන් දැන් මම ටික වෙලාවක් තිබ්බාම නිශ්චලව මෙහෙම තියන් ඉන්නවා. විනාඩි දෙක තුනක් තිබ්බාම මට යටට එනවා පුතේ මොනවද? දැන් මෙතනදී පුතේ ඝනත්වය වැඩි. දැන් තේවි ඩයික්ලෝරෝමෙතේන් ගත්තාම මෙන්න මේ ඩයික්ලෝරෝමෙතේන්ගේ ඝනත්වය වැඩි. දැන් මම ඩයික්ලෝරෝමෙතේන් ගත්තොත් මට ඩයික්ලෝරෝමෙතේන් ගත්තොත් තේ ගත්තොත් මට ඩයික්ලෝරෝමෙතේන්ගේ ඝනත්වයයි තේවල ඝනත්වයයි ගත්තොත් ඩයික්ලෝරෝමෙතේන් ඝනත්වය වැඩි. ඒක නිසා මේ පතුලට එන්නේ මොනවද? දැන් අර තේවල මොකද වෙන්නේ? තේ ද්‍රාවණේ කැෆේන් තිබ්බනේ පුතේ. ජලයට වැඩිය හොඳට ඩයික්ලෝරෝමෙතේන්ට පුළුවන් කැෆේන් දිය කරගන්න. මොකද ජලයට වැඩිය හොඳට ඩයික්ලෝරෝමෙතේන්ට පුළුවන් කැෆේන් දිය කරගන්න. පැහැදිලිද? මොකද පුතේ කිව්වේ? දැන් ජලයයි ඩයික්ලෝරෝමෙතේන් එකට තියෙනවානේ. එහෙම තියෙද්දි ජලයට වැඩිය හොඳ හැකියාවක් තියෙනවා ඩයික්ලෝරෝමෙතේන්ට මොනවද දිය කරගන්නද? කැෆේන් දිය කරගන්න. හේතුව තමයි කැෆේන් වල සහ ඩයික්ලෝරෝමෙතේන් වල ද්‍රවීයතාව සමානයි. ඒ දෙන්නා ලයික් ඩිසෝල් ලයික් කියලා කියනවා. හරි. එතකොට ඔන්න දැන් මේ ඩයික්ලෝරෝමෙතේන් එක වරක් කැෆේන් දිය කරගත් කැෆේන් තේවලින් උරාගත් දැන් මේ තේවල තිබ්බ ඩයික්ලෝරෝමෙතේන් මේ තේවල තිබ්බ කැෆේන්නේ වලින් උරාගත් ඩයික්ලෝරෝමෙතේන් මේ එකපාරක් තේවලින් කැෆේන් උරා ගන්නවා. දැන් උඩ ඉතුරු වෙනවා කවුද? උඩ ඉතුරු වෙනවා එක් වරක් කැෆේන් ඉවත් වූ තේ. හරි. දැන් මම මෙන්න මේ ටැප් එක අරිනවා. මෙන්න මේ පල්ලෙහා ටැප් එක ඇරියට පස්සේ මට හැකියාවක් තියෙනවා පල්ලෙහා ටැප් එක තියෙනවා
මේ ටැප් එක ඇරියාම මට හැකියාවක් තියෙනවා මෙන්න මේකෙන් අපිට මේකෙන් මොනවද වෙන්නේ? ඔව් එකපාරක් රයිට් මේ තියෙන දැන් එකවරක් කැෆීන් තේ වලින් උරාගත්ත ඩයික්ලෝරෝමෙතින්. වර්ණය හරි. එතකොට මොකද වෙන්නේ? අපි ගත්තොත් දැන් මෙහෙම මෙයා ඉන්නවා. මේකෙන් අයින් වෙලා ඉවරයි කවුද? එකපාරක් ඔව්. දැන් කැෆේන් එකපාරක් අයින් වෙලා ඉවරයි ඩයික්ලෝරෝමෙතේන් එක. හරි. රයිට්. දැන් මේ ලස්සනට ස්තර දෙක වෙන් වෙනවා. රයිට්. මේ බේරුම් පුණේට හැකියාවක් තියෙනවා ඝනත්වය වෙනස් දෙන්නෙක් වෙන් කරගන්න. දැන් යටට ආවා ඩයික්ලෝරෝමෙතේන් උඩට ආවා තේ ඩයික්ලෝරෝමෙතේන් වල කැෆේන් දිය වෙලා තියෙනවා. තේ වල තිබ්බ කැෆේන් ප්‍රමාණය අඩු වුණා. දැන් මම මේක බීකරයකට ගත්තා. එතකොට අපි මොකද කරන්නේ? මෙන්න මේ ඉතිරි වෙලා තියෙන තේ ද්‍රාවණය. මේ ඉතිරි වෙච්ච තේ ද්‍රාවණයට අපි අලුත් ඩයික්ලෝරෝමෙතේන් 15ක් දානවා. දැන් ඩයික්ලෝරෝමෙතේන් 15 ඒවා තුනක් තිබ්බනේ. තුනෙන් එකක් දැන් ඉවරයි. තව කීයක් ඉතුරුද පුතේ? දෙකක් ඉතුරුයි. ඩයික්ලෝරෝමෙතේන් 45මම කෑලි 3කට බෙදුවානේ. නේ? මතකද? මතකද? right. මෙතන ඩයික්ලෝරෝමෙතේන් මම මෙතන බේස් කරන් ඉන්න. දැන් මෙතන ඩයික්ලෝරෝමෙතේන් 3ක් තිබ්බා. තුනේ එකක් දැම්මේ. තව ඩයික්ලෝරෝමෙතේන්ලා දෙන්නෙක් ඉන්නවා මෙතනනේ. ඩයික්ලෝරෝමෙතේන්ලා දෙන්නෙක් ඉන්නවා. මම ඒ දෙන්න අරන් ඇවිල්ලා මෙතනට ඒ දෙන්නගේ එක්කෙනෙක් මොකද කරන්නේ? මම දැන් මේකේ නෑ ආය පාරක් ඉතුරුලා තියෙන්නේ. මේකේ ආය පාරක් ඉතුරුලා තියෙන පුතේ. මේ පතුලේ තේ ටිකක් විතරයි. හරි. දැන් මේ තියෙන්නේ එක්වරක් කැෆේන් ඉවත් වූ තේ. කැෆේන් ඉවත් වූ තේ. මම මේකට අලුත් 9 ඩයික්ලෝරෝමෙතේන් 15 මිලිලිටර දානවා. මම මේකට අලුත් ඩයික්ලෝරෝමෙතේන් මිලිලිටර 15ක් දානවා. හරි. මේ ඩයික්ලෝරෝමෙතේන් අපිට පේනවා අවාරණයිනේ. රයිට් මේ තේ ද්‍රාවණයට දානවා. මෙන්න මේ බෙරුම් පොල්ලේ මෙන්න මේ තියෙන ටැප් එක මාර කියපු ටැප් එක තමයි මේ තියෙන්නේ. මං කියපු ටැප් එක තමයි මේ තියෙන්නේ. අපි මේකට දානවා මේ අලුත් එකෙක් 9 ඩයික්ලෝරෝමෙතේන් 15ක් දානවා. දාලා මොකද කරන්නේ මම? ආයෙත් මොකද කරන්නේ? කලවම් කරනවා. කලවම් කරනවා. කලවම් කරනවා මෙන්න මෙහෙම කලවම් කරනවා ආයෙ පාරක්. ටික වෙලාවක් කලවම් කරලා තිබ්බට පස්සේ දෙවෙනි වතාවටත් මොකද වෙන්නේ? මම දෙවෙනි පාරට ඩයික්ලෝරෝමෙතේන් දැම්මේ. දෙවෙනි වතාවටත් මොකද වෙන්නේ? පල්ලෙහාට වෙනවා. දෙවෙනි වතාවට කැෆේන් දිය කරගත් නැත්නම් අය පාර දෙවෙනි වතාවට කියන්න මේ දෙවෙනි වතාව මම දෙවෙනි වැඩේ කරන්නේ. මොකද අපි අර මුල් ඩයික්ලෝරෝමෙතේන් ටික දැන් පැත්තක මේ තියෙන්නේ කැෆේන් දිය වූ
ඩයික්ලෝරෝමෙතේන්. දැන් මෙතන උඩ තියෙන්නේ දෙවරක් කැෆේන් ඉවත් වූ තේ. right මම මොකද කරන්නේ දැන් මෙන්න මේ භාජනයේට right මෙන්න එකපාරක් එකතු කරගත්ත බීතරය මම මෙයාට මෙන්න මේ දෙවෙනි වතාවටත් දෙවෙනි වතාවටත් මම මේකෙන් අයින් කරගන්නවා මේ කැෆේන් දිය වෙච්ච ඩයික්ලෝරෝමෙතේන් අයින් කරගන්න. දැන් මුලින්ම ළඟ කැෆේන් දිය වෙච්ච ඩයික්ලෝරෝමෙතේන් 15ක් තිබ්බා. දැන් මම මොකද කරන්නේ? ඔන්න මේකෙන් ඉතුරු 15ක් අරගෙන මේකට දාගන්නවා. හරි. දැන් මේක ඉවත් වෙනවා. හරි. දැන් මේකේ තියෙන මොනවද? දෙවතාවක් කැෆේන් ඉවත් වූ තේ. මම මොකද කරන්නේ? දැන් මල් ළඟ ඩයික්ලෝරෝමෙතේන් දැන් දෙකක් ඉවරනේ. මෙන්න මේ තුන්වෙනි ඩයික්ලෝරෝමෙතේන් එක මේක අරන් ගිහිල්ලා මේ ඩයික්ලෝරෝමෙතේක අරන් ගිහිල්ලා මේකට දානවා. මෙන්න මේ තුන්වෙනි ඩයික්ලෝරෝමෙතේන් එක ගිහිල්ලා මෙන්න මේ තුන්වෙනි යා මේකට දානවා. ඒ අලුත් තුන්වෙනියට ඒ කියන්නේ දැන් තුන්වෙනි ඩයික්ලෝරෝමෙතේන් මේකට දැම්මා. දාලා මොකද කරන්නේ? මේක අය පාරක් හොඳට කලවම් කරනවා. ටික වෙලාවක් කලවම් කරාට පස්සේ මට මෙතන දැන් තියෙන්නේ තුන් වරක් කැෆේන් ඉවත් වෙච්ච තේ යට එනවා කැෆේන් දිය වෙච්ච ඩයික්ලෝරෝමෙතේන් මම මෙන්න මෙයාගේ තුන්වෙනි වතාවට ඩයික්ලෝරෝමෙතේන් ආය පාරක් දිය කරගන්න ඩයික්ලෝරෝමෙතේන් 15 ගන්නවා කැෆේන් දිය කරගත්තා. හරිද? දැන් එහෙනම් මම තුන් වතාවකදී මේ බේරුම් පුළිලේ පාවිච්චි කරලා ඩයික්ලෝරෝමෙතේන් වල කැෆේන් දිය කරගත්තා. හරිද? ආය පාරක් චුට්ට පැටලුණා නම් කියලා දෙන්නම් බලා ගන්න. ඔන්න මම ගත්තා භාජනයක් බේරුම් පුළිලයක් තිබ්බා මල් ළඟ තිබ්බා ඩයික්ලෝරෝමෙතේන්ලා 15 වතුණක්. මේකේ දැන් තියෙන්නේ තේ. මේකට ඩයික්ලෝරෝමෙතේන් 15ක් දැම්මා. කලවම් කරා. කැෆේන් දිය කරගත්තා. කැෆේන් ටික ගත්තා. අලුතෙන් තව 15ක් දැම්මා. කලවම් කරා. තේ වලින් කැෆේන් දිය කරගත්තා. ඒකත් මේකට දැම්මා. තුන්වෙනි වතාවටත් ඉතුරු වෙච්ච තේ වලට අලුත් කැෆේන් 15ක් දැම්මා. කලවම් කරා. මේකේ කැෆේන් දිය කරගත්තා ගත්තා. මේවා ඩයික්ලෝරෝමෙතේන්. මේ ඩයික්ලෝරෝමෙතේන් එකපාරක් දැම්මා. ඩයික්ලෝරෝමෙතේන් දෙපාරක් දැම්මා. ඩයික්ලෝරෝමෙතේන් තුන් පාරක් දැම්මා. තුන්වෙනි වතාවට දැම්මා. පළවෙනි වතාව දාලා කැෆේන් දිය කරගත්තා. දෙවෙනි වතාව දැම්මා කැෆේන් දිය කරගත්තා. තුන්වෙනි වතාව දාලා කැෆේන් දිය කරගත්තා. මේ වගේ මං අවස්ථා තුනකදී දරුවනේ මොනවද දිය කරගත්තේ? ඔව් මෙන්න මේ තේ වලින් කැෆේන් දිය කරගත්තා. පුතේ ඩයික්ලෝරෝමෙතේන් ගත්තොත් මේ ඩයික්ලෝරෝමෙතේන් වල ඇයි කැෆේන් දිය වුනේ? සාමාන්‍යයෙන් අපි ද්‍රවයක් තියෙනවානේ. අපි මේක ද්‍රාවකයක් කියලා හිතමුකෝ. දැන් ජලය ඉස්සරලා කැෆේන් දිය වෙලා තිබ්බේ තේ වල. එහෙනම් තේ තමයි ද්‍රාවකය. කැෆේන් කියන ද්‍රව්‍ය දිය වෙච්ච ද්‍රාවකය තමයි තේ. එතකොට දෙවෙනි අවස්ථාවේදී මම දැම්මා අලුත් ද්‍රාවකයක්. කවුද? ඩයික්ලෝරෝමෙතේන්. හැබැයි ඩයික්ලෝරෝමෙතේන් සහ කැෆේන් හොඳින් දිය වෙනවා. ඒකට හේතුව කැෆේන් සහ ඩයික්ලෝරෝමෙතේන්ගේ ද්‍රවීයතා ඉතා ආසන්නයි ඩයික්ලෝරෝමෙතේන් සහ තේ වලට වැඩිය. ඒ නිසා තේ සහ ඩයික්ලෝරෝමෙතේන් ගත්තොත් ඒ දෙන්නගේ ද්‍රවීයතා වලට වැඩිය කැෆේන් සහ
ඩයික්ලෝරෝමෙතේන්ගේ ද්‍රවීයතා ඉතාම ආසන්නයි. ඒක නිසා තේවලට වඩා හොඳින් කැෆේන් දිය කර ගැනීමේ හැකියාවක් තියෙනවා කාටද? ඩයික්ලෝරෝමෙතේන්ට. හරි, දැන් මම එන තුන් වතාවකදී දිය කරගත්ත කාවද? කැෆේන්. එහෙනම් කැෆේන් දිය වෙච්ච ඩයික්ලෝරෝමෙතේන් ඔන්න 15 ගානේ 3ක් තියෙනවා. දැන් මේකේ වැඩියෙන්ම කැෆේන් තියෙනවන කාගේද? මෙයාගේනේ. ඇයි හේතුව? මෙන්න මෙයාගේ තමයි වැඩියෙන්ම කැෆේන් තියෙන්න ඕනේ. අඩුවෙන්ම තියෙන්නේ මෙයාගේ. හේතුව රයිට්, මුලින්ම දිය කරද්දී ටික වැඩිපුර දිය වෙනවන්නේ. පුතේ ඇයි මට බැරි 45ම එකපාර දාන්න? 45ම එකපාර දැම්මා නම් තේවල තියෙන කැෆේන් සමග ගැටෙන ඩයික්ලෝරෝමෙතේන් පෘෂ්ඨ වර්ගඵලය අඩුයි. හැබැයි මම තුන් වතාවකදී තේවලට ඩයික්ලෝරෝමෙතේන් දාද්දී තේවල වැඩි පෘෂ්ඨ වර්ගඵලයක් සමග තේවල වැඩි පෘෂ්ඨ වර්ගඵලයක් සමග ඩයික්ලෝරෝමෙතේන් ගැටලා තේවල වැඩි පෘෂ්ඨ වර්ගඵලයක් සමග ඩයික්ලෝරෝමෙතේන් ගැලිලා එහෙම නැත්නම් ගැටිලා වැඩිපුර කැෆේන් දිය කර ගැනීමේ හැකියාව තියෙනවා. 45 එකපාර දාන්න නැතුව ටික ටික දාන එකේ බලාපොරොත්තුව තමයි තේ වැඩි වර්ගඵලයක් සමග කැෆේන් ගැටිලා තේ වලින් කැෆේන් වැඩි ප්‍රමාණයක් අවස්ථා තුනේදී දිය කරගන්න එක. හරි, දැන් ඔන්න මම තුන් දෙනාම එකතු කරා. තුන් දෙනාම එකතු කරාට පස්සේ පුතේ සමහර වෙලාවට දැන් ඩයික්ලෝරෝමෙතේන් විතරක් නෙමෙයි මේකේ ජල බිඳු තියෙන්න පුළුවන්. මොනවාද තියෙන්න පුළුවන්? ජල බිඳු තියෙන්න පුළුවන්. එහෙනම් මේ ජල බිඳු ඉවත් කරගන්න මොකද කරන්නේ? දැන් මේකේ තියෙන මම අර තුන් වතාවකදී ගත්ත ඩයික්ලෝරෝමෙතේන් තමයි මේ තියෙන්නේ. අවස්ථා තුනේදීම ගත්ත ඩයික්ලෝරෝමෙතේන් තමයි මේ 45 මිලිලීටර් තමයි තියෙන්නේ. මේකේ කැෆේන් දියවි ඇත. හරි, දැන් මම මේකට දානවා සෝඩියම් සල්ෆේට්. නිර්ජලීය Na2SO4. මෙයා දැම්මට පස්සේ මොකද වෙන්නේ? මේකේ ජල බිඳු තිබ්බොත් පුතේ මේ ජල බිඳු නිර්ජලීය සෝඩියම් සල්ෆේට් උරා ගන්නවා. නිර්ජලීය සෝඩියම් සල්ෆේට් මොකද කරන්නේ? මේකේ ජල බිඳු තිබ්බොත් ඒ ජල බිඳු උරා ගැනීම සිද්ධ කරනවා. එතකොට අපි ගත්තොත් එහෙම අපි මේ දැන් තියෙන මේ නිර්ජලීය නෙමෙයි සජල, මේ තද වෙලා තියෙන මේ සජල Na2SO4 මෙන්න මේ බීකරේ ඉතුරු වෙන්න දීලා, සජල Na2SO4 බීකරේ ඉතුරු වෙන්න දීලා අපි මොකද කරන්නේ? මෙන්න මේ ද්‍රාවකය එළියට ගන්නවා. හරි, රයිට්. මේකට අපි වියලි බීකරයට පෙරා ගන්නවා. මේකේ දැන් මොනවද තියෙන්නේ? ඩයික්ලෝරෝමෙතේන් සහ කැෆීන්. බලන්න දැන් අපි මේක ඇතුලේ මේ සජල සෝඩියම් සල්ෆේට් ඉතුරු කරගෙන ඩයික්ලෝරෝමෙතේන් දිය වෙච්ච කැෆීන් අයින් කරගත්තා. හරි, දැන් අපි මොකද කරන්නේ? රයිට්, දැන් මට හැකියාව තියෙනවා පුතේ මේ ඩයික්ලෝරෝමෙතේන් ලක්ෂණ ටිකක් තියෙනවා. හරි, ඩයික්ලෝරෝමෙතේන් ලක්ෂණ ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි ජලයට වඩා හොඳින්, එවට තේවලට වඩා හොඳින් කැෆේන් දිය වෙන්න ඕනේ. එක. දෙවැනි එක වාෂ්පශීලී වෙන්න ඕනේ. තුන්වෙනි එක කැෆේන් සමග ඩයික්ලෝරෝමෙතේන් ප්‍රතික්‍රියා නොකළ යුතුය. ප්‍රතික්‍රියා නොකළ යුතුය. ජලයට වඩා හොඳින් කැෆේන් දිය වෙන්න ඕනේ. ඒ වගේ වාෂ්පශීලී වෙන්න ඕනේ. කැෆේන් සමග ඩයික්ලෝරෝමෙතේන් ප්‍රතික්‍රියා නොකරන්න ඕනේ. හරි, එහෙනම් පුතේ අපි දන්නවා මේ දැන් ජලයට වඩා හොඳින් කැෆේන් දිය කරගත්තානේ. රයිට්, දැන් අපි බලමු මේක වාෂ්පශීලී භාවය බලන්න යන්නේ.
අපි මොකද කරන්නේ? මෙන්න මේ ඩයික්ලෝරෝමෙතේන් අපි පොඩි පරීක්ෂණ නලයකට ගන්නවා. හරි. අරගෙන දැන් මේකේ පිරලා තියෙන්නේ මෙච්චරකට අපි දාන්න නැතුව දැන් මෙහෙම තියෙනවා ඩයික්ලෝරෝමෙතේන් තියෙනවා. අපි ඔන්න මම ඊළඟට කරන දේ තමයි දැන් මේක පුතේ මම රත් කරන්න ගියොත් මම මේක මෙතන රත් කරොත් දැන් අපි කිව්වා ඩයික්ලෝරෝමෙතේන් කියන වාෂ්පශීලී කෙනෙක්නේ. එවනම් මේ වාෂ්පශීලී සංයෝගය ගිනි ගන්නවා. හේතුව දැන් මේ පල්ලෙහා තැන ජලනාංකයට ඇවිල්ලා මේක ගිනි ගන්නවා. නිකන් පෙට්‍රල් වගේ කෙනෙක් තමයි හොඳ වාෂ්පශීලී කෙනෙක් තමයි ඩයික්ලෝරෝමෙතේන්. එහෙනම් මේක එක තැනක් රත් වුණොත් මේක ගිනි ගන්න නිසා මම මොකද කරන්නේ? මම මෙයාව දානවා ජල තාපකයට. මම මෙයාව දානවා ජල තාපකයක. මේක පතුලේ ගෑවෙන්න එහෙම බෑ. අපි දැන් මොකද කරන්නේ? මේක පුරවනවා ජලය. දැන් මේකේ ජලය පිරවිලා තියෙන්නේ මෙන්න මේ. හරි. ටික හොඳයි. මේ හරියටද පිරවනවා හොඳටම හොඳයි. හරි. මේ වගේ පිරවනවා හොඳයි. ඒ කියන්නේ මෙන්න මේ ඩයික්ලෝරෝමෙතේන්ට වැඩිය චුට්ටක් ඉහළ මට්ටමකට ජලය තියෙන්න ඕනේ. ඩයික්ලෝරෝමෙතේන් මට්ටම අඩුයි, ජල මට්ටම වැඩි. මේ පතුල මේ පරීක්ෂණලේ පතුල මෙහෙ ගෑවෙන්න බෑ. හරි. අපි මොකද කරන්නේ? මේක පොඩි ආධාරකයක වගේ අපි හයි කරලා පොඩි සපෝට් එකක් දීලා තියෙනවා මෙන්න. දැන් මම මොකද කරන්නේ? පොඩි මන්තෙකුත් ගන්නවා. මන්ත දණ්ඩක්. මම මෙන්න මේ මන්ත දණ්ඩ අරගෙන මෙන්න මෙහෙම මෙයාව රත් කරනවා. මන්තය කර මේක රත් කරනවා. රත් කරන ගමන් මේ සම්පූර්ණම ජලය පුරාවටම මෙන්න මෙයා පුරාවටම උෂ්ණත්වයේ ඒකාකාරව පැතිරෙන්න. මෙන්න මේක පුරාවටම උෂ්ණත්වයේ ඒකාකාරව පැතිරෙන්න මම මොකද කරන්නේ? මේ මන්තනය කරනවා. රයිට්. මට අවශ්‍ය නම් උෂ්ණත්ව මානයකුත් මේකට ඔබලා තියාගන්න හැකියාව තියෙනවා. උෂ්ණත්වය කීයද කියලා බලා ගන්න අවශ්‍ය නැහැ. හරි. දැන් මොකද වෙන්නේ? මෙන්න මේකෙන් මෙහෙම රත් කර තියෙද්දි ඩයික්ලෝරෝමෙතේන් මේ ජලය නටන්න ඉස්සරලා ඊටම වාෂ්පශීලී කෙනෙක් මෙන්න මේ ඩයික්ලෝරෝමෙතේන් වාෂ්ප මෙහෙම පිට වෙනවා. පිට වෙනවා. මේ පිට වෙන වාෂ්ප ටික අපි අයින් කරගන්න දානවා දුම් කූඩුවක්. මෙන්න දුම් කූඩුවක්. මේ දුම් කූඩුවෙන් අපි මෙයාව අපි චූෂණය කරලා ගන්නවා. මේ දුම් ටික අයින් කරලා දානවා. හේතුව තමයි නැත්තම් මේ ඩයික්ලෝරෝමෙතේන් වාෂ්පය මෙන්න මේ බන්සන් දැල්ල සමග ගැටිලා දහඩයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මේ වාෂ්පශීලී ඩයික්ලෝරෝමෙතේන් වාෂ්පය ඉවත් කිරීමට තමයි අපි මෙන්න මේ දුම් කූඩුව පාවිච්චි කරන්නේ. මොන කූඩුවද? දුම් කූඩුව. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? මේක ටික වෙලා රත් කරන යද්දි අන්තිමේට මට ඉතුරු වෙනවා මෙච්චර.
මේ භාජනයේ පතුලේ අවර්ණ කැෆේන් ටික. සුදු පාට කුඩට හුරු කැෆේන්. විය හැක. හරි. දැන් මේක වාෂ්ප වෙලා ගියා. ඩයිල් ක්ලෝරෝ මෙතෙන් වාෂ්ප වෙලා ගියා. මේ තියෙන ජලය රයිට්. හරි. මේක වාෂ්ප වුණා. ඩයිල් ක්ලෝරෝ මෙතෙන් වාෂ්ප වෙලා ගියා. කැෆේන් මෙතන ඉතුරු වීමක් සිද්ධ වුණා. හරි. දැන් පුතේ මේ කැෆේන් කියලා මං කිව්වට මේ කැෆේන්මද? අපි දන්නේ නැහැ. රයිට්. එතකොට මේ බීකරේ තියෙන මෙන්න මේකට පරීක්ෂණ නලයක් හරි බීකරයක් හරි දෙකෙන් කොකක් හරි ගන්න පුළුවන්. පරීක්ෂණ නලයක් හරි බීකරයක් හරි මේ වැඩේට ගන්න පුළුවන්. දැන් මේකේ තියෙන රයිට්. මේ තියෙන කැෆේන් 90% පමණ රයිට්. පිරිසුදුයි. මේක අසංසුද්ධ කැෆේන්. අපි කියනවා ක්‍රූඩ් ප්‍රොඩක්ට් එකක් කියලා කියනවා. මේක අසංසුද්ධයි. අසංශුද්ධ කැෆේන්. මට මෙන්න මේ අසංශුද්ධ කැෆේන් පිරිසුදු කර ගැනීමට අවශ්‍යයි. එතකොට මම මොකද කරන්නේ? මේකට 95%ක් විතර සාන්ද්‍රණයක් තියෙන එතනෝල් C2H5OH අරගෙන මෙන්න මේ කැෆේන් ග්‍රෑම් එකකට මෙන්න මෙයාගෙන් 5 මිලිලීටර් ගානේ. ග්‍රෑම් දෙකක් නම් 10 මිලිලීටර්. ග්‍රෑම් තුනක් නම් 15 මිලිලීටර්. ග්‍රෑම් 4යි නම් 20 මිලිලීටර් ආදී විදිහට අපි මෙන්න මේ අසංසුද්ධ කැෆේන් 1 ග්‍රෑම් එකකට මිලිලීටර් 5 ගානේ මෙන්න මේ එතනෝල් යොදලා මේකට දීලා අපි හොඳට මොකද කරන්නේ? කලවම් කරලා ඊට පස්සේ මොකද කරන්නේ? පුනරුස්පටිකීකරණ ලක් කරනවා. මම ඉස්සරහට කියලා දෙනවා. මොකද්ද පුනරුස්පටිකීකරණ කියන්නේ? අපි ඉස්සර මේක දිය කරලා මොකද කරන්නේ? පෙරලා ආය පාරක් මේකට මම එතනෝල් දාලා දිය කරලා මේක පෙරනවා. පෙරලා මොකද කරන්නේ? මම ගන්නවා මධ්‍යසාරවල දිය වෙච්ච මේ මධ්‍යසාරවල දිය වෙච්ච කැෆේන්. මේක හොඳට පෙරන මේකට මම මධ්‍යසාර දාලා කලවම් කරලා පෙරනවා. දැන් මේ මධ්‍යසාරවල දිය වෙච්ච කැෆේන් අපි දැන් මොකද කරන්නේ? මේ මධ්‍යසාර ආය පාර වාෂ්ප කරලා කැෆේන් ඉතුරු කර ගන්නවා. මධ්‍යසාර වාෂ්ප කරලා කැෆේන් ඉතුරු කර ගන්නවා. අපි මේකට කියනවා මොකක් කියලාද? ඔව්. අපි මේකට කියනවා පුනරුස්පටිකීකරණය කියලා. පුනරුස්පටිකීකරණය කියලා. හරි. හරියට. දැන් මේකෙන් කරේ මේ කැෆේන් වල අපද්‍රව්‍ය තිබ්බනම් ඒ අපද්‍රව්‍ය ටික දූවිලිය නම් තියෙන්න පුළුවන්, තේ කොළ අංශු තියෙන්න පුළුවන්. ඒ තිබ්බ අපද්‍රව්‍ය ඉවත් කිරීම තමයි අපි මෙතනදී කරේ. හරි. එතකොට පුතේ අපි ගත්ත මේ කැෆේන් යයි සලකනද කියනවා. කැෆේන්මද කියලා මට බලන්න අවශ්‍ය වෙනවා. මම මොකද කරන්නේ? දැන් කැෆේන් වල ද්‍රවාංකය නිර්ණය කරන්න යන්නේ. ඒ කියන්නේ දැන් මේ කැෆේන් කියන ඝනය දිය වෙන්නේ කීයද කියලා බලන්න යන්නේ. හරිද? රයිට්. කැෆේන් කියන කෙනා දිය වෙන්නේ කීයද කියලා බලන්න යන්නේ. එතකොට මම මොකද කරන්නේ? මේකට කැෆේන් ටිකක් අරගෙන ඔය කැෆේන් තිබ්බ පරීක්ෂණ වල මෙන්න මේ තියෙන දැන් හොඳ පිරිසුදු කරගත්ත කැෆේන්. රයිට්. මේ පතුලේ කැෆේන් තියෙනවා. අපි මේක ගබඩා කරන මේකට දානවා මේක වටේට අපි තියා ගන්නවා.
මෙන්න මෙහෙම පැරපින්නට තාපකයක්. පැරපින්නට තාපකයක්. මේක සම්පූර්ණ පුරලා තියෙන ජලය නෙමෙයි පුතේ. මෙන්න පැරපින්නටි. පැරපින්නටි තමයි තියෙන්නේ. දැන් මෙතන යට තියෙනවා කැෆේන්, වටේ තියෙනවා පැරපින්නටි. දැන් මම මෙන්න මේ භාජනය රත් කරනවා. මම මෙයාව රත් කරනවා. ටික ටික. රත් කරගෙන යද්දී මට තේරෙනවා මේකට මම උෂ්ණත්වමානයකුත් ඔබනවා. මේ උෂ්ණත්වමානයක් තියෙනවා. මේ උෂ්ණත්වමානය අපි උෂ්ණත්වය බලාගෙන යද්දී මෙන්න මේක පොඩි කූරකින් එන වගේ වගේ බලනවා ඩ්‍රෝ වෙන්නේ කීයද කියලා. මේක ඩ්‍රෝ වෙනවා නම් මෙන්න මේ උෂ්ණත්වයේදී සෙල්සියස් අංශක 227 හෝ 228 දී අපිට තීරණය කරන්න පුළුවන් වෙනවා මේ නියම කැෆේන් තමයි කියලා. හරි, නියම කැෆේන් තමයි කියලා තියෙනවා. එතකොට මට ඇයි පුතේ මෙතන ජලතාපකයක් ගත්තොත් පැරපින්නටි තාපකයක් ගත්තේ? ජලතාපකයක් ගත්තොත් එහෙම මේ ජලතාපකය සෙල්සියස් අංශක 100 දී ජලතාපකයේ ජලය වාෂ්ප වෙනවනේ. හැබැයි පැරපින්නටි තාපකයක් ගත්තොත් පැරපින්නටි ඊට වඩා වැඩි උෂ්ණත්වයක් වෙනකන් වාෂ්ප වෙන්නේ නැහැ. ජලය ගත්තා නම් 100 දී වාෂ්ප වෙනවා. හැබැයි මේ කැෆේන් ද්‍රව වෙන්නේ කීයද? 227 දී. එතකොට මොකද වෙන්නේ? 227 වෙනකන් ජලතාපකයක් පවත්වා ගන්න බෑ. ඒක නිසා අපි විකල්පයක් විදිහට පැරපින්නටි තාපකයක් පාවිච්චි කරනවා. එතකොට පුතේ අපිට මෙන්න මේ ගත්ත කැෆේන් විශේෂයෙන්ම විද්‍යාගාරයේ තියෙන කැෆේන් එක තුනී ස්තර වර්ණක ශිල්පේ භාවිතා කරලා සංසන්දනය කිරීමක් කරන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරනවා මොකද්ද මේ තුනී ස්තර වර්ණක ශිල්පය කියලා කියන්නේ කියලා. රයිට්. මම ඔබට මෙන්න මේ දේවල් පැහැදිලි කරන්න. හරි. අපි ඉස්සරලම ගත්තා සෝඩියම් කාබනේට්. සෝඩියම් කාබනේට් ජලයත් එක්ක දිය කරක බලාපොරොත්තු මොකද පුතේ? ඔව් ටැනින් මැනන් වගේ අපද්‍රව්‍ය එහෙම නැත්නම් වෙනත් ද්විතීයික පරිවර්තන තිබ්බොත් ඒවා කාබනේට් ලෙස ඉවත් කරන එක. ඩයික්ලෝරෝමෙතේන් වල විශේෂත්ව මොනවද තියෙන්නේ? ඩයික්ලෝරෝමෙතේන්ට පුළුවන් කැෆේන්ව දිය කරගන්න ජලයට වඩා හොඳින්. ඒ වගේ වාෂ්පශීලී හැබැයි කැෆේන් සහ ඩයික්ලෝරෝමෙතේන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හරි. අපි ඩයික්ලෝරෝමෙතේන් විද්‍යාත්මක සංකේතය මොකද්ද? CH2Cl2. අපි කොටස් වශයෙන් ඩයික්ලෝරෝමෙතේන් යොදපු එකේ බලාපොරොත්තුව මොකද්ද? වැඩි කැෆේන් ප්‍රමාණයක් නැත්නම් අපි වැඩි තේකොළ නැත්නම් තේ ද්‍රාවණයේ වැඩි වර්ගඵලයක් සමග ඩයික්ලෝරෝමෙතේන් ගැටිලා වැඩි කැෆේන් ප්‍රමාණයක් ඩයික්ලෝරෝමෙතේන් තුළට ලබා ගන්න එක. එතකොට අපි නිර්ජලීය සෝඩියම් සල්ෆේට් මේකට දැම්මා. ඒකේ බලාපොරොත්තුව ජලාංශ තිබ්බොත් ඉවත් කරන එක. අපි මේ තේ ද්‍රාවණේ රත් වෙච්ච තේ ද්‍රාවණේ කාමර උෂ්ණත්වය වෙනකන් ඩයික්ලෝරෝමෙතේන් දැම්මේ නැහැ. රත් වෙලා තියෙන ඩයික්ලෝරෝමෙතේන් දැම්මම ඩයික්ලෝරෝමෙතේන් වාෂ්ප වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ සංසුද්ධ හිටි අපි මේ ක්‍රූඩ් ප්‍රොඩක්ට් එක අසංසුද්ධ ඩයික්ලෝරෝමෙතේන් අපි සංසුද්ධ කරන්න මොකද්ද කරේ? පුනර්ස්පටිකීකරණය. ඊට පස්සේ අපි මේ නියම කැෆේන්ද කියලා බලා ගන්න මෙයාගේ මොකද්ද පරීක්ෂා කරේ? ඔව් ද්‍රවාංක නිරීක්ෂණය කරා. ද්‍රවාංක නිරීක්ෂණයට අමතරව තව වැඩක් කරන්න පුළුවන් මොකද්ද? තුනී ස්තර වර්ණක ශිල්පේ පාවිච්චි කරලා අපිට හැකියාව තියෙනවා මෙන්න මේ සත්‍ය කැෆේන්මද කියලා විද්‍යාගාර කැෆේන් සමග සංසන්දනය කරලා බලන්න. හොඳයි එහෙනම් දරුවනේ අපි ඊළඟ වීඩියෝ එකේ යමු තවත් මේ ඒකකයේ හා සම්බන්ධයෙන් සාකච්ඡා කරමු.